හරි ළමයි. එතකොට දැන් මේ විදියට අපි lease payments ටික discount කරලා pre-tax cost of debt වලින් lease asset එක ගන්නවා, lease liability එක ගන්නවා. හරිනේ. දැන් assets දැන් මොකද වෙන්නේ? assets දැන් accounting assets වලට වඩා වැඩි වෙනවා. liabilities උත් වැඩි වෙනවා. එහෙනම් අපි assets වල value එක adjust කරන්න ඕනේ. හරිනේ. දැනට accounting වල තියෙන total assets අරගෙන ඒකට එකතු කරන්නේ මොකක්ද? දැන් අපි අඳුනගත්ත lease asset එක. හැබැයි lease asset එක කියලා කියන්නේ මේ අවුරුද්ද අන්තිමට. හරිද? අන්න එක මතක තියාගන්න. මම අපි හිතමු අපි ඉන්නේ අවුරුද්ද 2020 කියලා. අපි lease asset එක කියලා assets වල එකතු කරන්නේ මොන asset එකද? 2020 closing asset එක. හරිනේ. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ 2020 අපි ගණනය කරා නම් opening lease asset එකක්. ඒකෙන් මේ අවුරුද්ද දාලා depreciation ටික අඩු කරාට පස්සේ නාගේ තමයි එකතු කරන්න ඕනේ. හරිනේ. closing lease asset එක කියන්නේ opening lease asset එකක් තියෙනවා නම් ගානේ ඒකේ depreciation අඩු කරලා ඉතුරු ගාන. opening ගානක් නැත්තම් අපි එහෙම අඩු කර ඉන්න ඕනේ නැහැ. මොකද කරන්න ඕනේ? කෙලින්ම 2020 අග lease asset එක ගත්තා නම් හරි. ඒ කියන්නේ 2020න් එහාට කරන lease payments ටිකේ present value එක තමයි ගන්න ඕනේ. අපි lease asset එක විදියට. හරිද? එහෙනම් අපි හිතමු ළමයි මෙහෙම කියලා. අපි හිතමු 2020ට කලිනුත් අපි මේ asset එකට lease payments ගෙවලා තියෙනවා. 2020ට කලිනුත් ගෙවලා තියෙනවා 2020න් පස්සෙත් ගෙවනවා. හැබැයි 2020 අග lease asset එක සහ liability එක වෙන්නේ මොකක්ද? එතනින් එහාට ගෙවන cash flows වල present value එක. පරණ cash flows අදාළ නැහැ. එහෙනම් 2020න් එහාට 2021 22 23 එහෙම ගෙවන lease payments වල present value එක අපි කියනවා 2020 අග closing lease asset එක සහ lease liability එක. හරිනේ. එක්ක එහෙම ගන්න ඕන නැත්තම් ගානේ opening lease asset එක තියෙනවා නම් ඒක depreciation අඩු කරලා ගන්න ඕනේ. හරිනේ. තමයි lease asset එක ගන්නෙ. අපි කරන්නේ assets වලට දැනට තියෙන assets වලට 2020 අග assets වලට 2020 අග lease asset එක එකතු කරන අපිට ගන්න පුළුවන් total assets ගාන adjust කරපු ගාන adjusted assets ගාන. ඊළඟට වෙන්නේ ළමයි මොකද්ද? adjusted liability එක නැත්නම් adjusted debt value එක. මොකද්ද වෙන්නේ? දැනට තියෙන debt value එක. දැනට accounting financials වල තියෙන debt value එකට එකතු වෙනනේ මොකක්ද? lease liability එක. lease liability එකත් ඒ වගේ තමයි ඉතින්. lease liability එක කියන්නේ 2020 අග lease liability එක. ඔයාට ගාන දීලා තියෙනවා 2020 මුල lease liability එක. මොකද කරන්න ඕනේ? lease liability එකට එකතු කරන්න ඕනේ අවුරුද්ද ඇතුලේ lease interest එක අඩු කරන්න ඕනේ අවුරුද්ද ඇතුලේ lease payments. හරිනේ. අවුරුද්දේ මුල lease liability එක තියනවා නම් අවුරුද්ද ඇතුලේ interest එක එකතු කරා අවුරුද්ද ඇතුලේ lease payment එක අඩු කරා closing lease liability එක ගත්තා. එකතු කරා. එහෙම නැත්තම් මොකද කරන්නේ? නරකයෙන් තමයි. කලින් වගේම තමයි. මොකද කරන්න ඕනේ? 2020න් එහාට ගෙවන lease payments වල present value එක. තමයි lease liability එක වෙන්නේ 2020 අග. කියන්නේ 2020ට කලිනුත් අපි payments ගෙවන්නේ නැති. 20න් එහාටත් payments ගෙවනවා ඇති. හැබැයි අපි 2020 අන්තිම lease liability එක ගන්නකොට ගන්නනේ මොකක්ද? 20න් එහාට ගෙවන lease payments වල present value එක තමයි 20 අග lease liability කියලා ගන්න ඕනේ. හරිනේ. ඔනොහොම තමයි ගන්නෙ. ඒතර ඒ විදියට ගණනය කරපු lease liability එක අපි කියන present value of lease commitments කියලා කියන්නේ ඒක තමයි ඉතින්. ඉස්සරහට ගෙවන lease payments වල present value එක. ඒ lease liability එකතු කරන්නේ මොකද්ද? ඒකට එකතු කරන්න ඕනේ දැනට accounting financials වල තියෙන debt value එක. ඒතර අපිට නම මොකක්ද? adjusted debt value එක. හරිනේ. ඒතර අපි adjusted assets ගැන ගන්න විදිහ කතා කරා, liability ගන්න විදිහ කතා කරා, operating income අපි almost කතා කරා. අපි මේ operating income ගැන පොඩි වෙනසක් කරන් තමයි යන්නේ. හරිද? ආ බැලුවොත් එහෙම ඔකේ තව ඇති adjustment එකක් කියෙව්වට තේරෙයිද දන්නේ නැහැ. බලන්නකෝ ළමයි. මේක දාලා තියෙනවා adjusted operating income equals operating income plus operating lease expenses. ඒ කියන්නේ අපි අර ගෙව්ව lease payment එක එකතු කරනවා. අඩු කරනවා මොකද්ද? depreciation on lease asset. අපි කලින් කතා කරපේකනේ. adjusted operating income ගන්නේ operating income එකට එකතු කරනවා ගෙව්ව lease payment එක expense කරපු ගාන අඩු කරනවා lease asset එක මත depreciation ටික. එහෙමනේ. දැන් බලන්න ඊළඟට යටින් කියන කතාව. මේ slide 14. හරිනේ. sorry 11 වෙනි එක slide. If we assume that the depreciation on the lease approximates the principal portion of the debt being repaid, the adjusted operating income can be approximated by adding back the imputed interest. Imputed interest expense on the debt value of the operating lease expense.
එකපාරට කියවට තේරෙන්නේ. ආයි කියවලා බලන්න. මොකද මේ කියන්නේ? දැන් අපි අර ඔපරේටිං ඉන්කම් එක ඇඩ්ජස්ට් කරන මොකද ළමයි කරේ? තිබ්බ ඔපරේටිං ඉන්කම් එක ගත්තා. එකතු කරා මොකක්ද? ඔපරේටිං ලීස් එක්ස්පෙන්ස් එක. කියන්නේ මේ අවුරුද්දේ අපි හිතමු අපි ගෙව්වා කියලා 1000ක ලීස් පේමන්ට් එකක් කියලා හිතන්නකෝ. ඔය 1000 එකතු කරා අඩු කරා මේ අවුරුද්දට දාලා ඩිප්‍රිසියේෂන් ටික. ඕක තමයි අපි කරපු දේ. මේක කියනවා if we assume that the depreciation on the lease approximates the principal portion of the debt being repaid. ඒ කියන්නේ උපකල්පනය කරන්න කියනවා, assume කරන්න කියනවා ඔය ඩිප්‍රිසියේෂන් එක සමානයි කියලා මේ අවුරුද්දේ ගෙවපු ලීස් පේමන්ට් එක ඇතුලේ තියෙන කැපිටල් පෝෂන් එකට. දැන් අපි කියවන ළමයි මේ අවුරුද්දේ අපි ලීස් පේමන්ට් එක ගෙවුවා කියලා 1000ක්. ඔය ගෙවන 1000 ඇතුලේ කොටස් දෙකක් තියෙනවනේ. එකක් තියෙනවා කැපිටල් පේමන්ට් එක. නැත්නම් ප්‍රින්සිපල් පෝෂන් පේමන්ට් එක. ඒ ණයෙන් ගෙවන කොටස. අනිත් එක මොකද්ද? ණය පොලිය. කියන්නේ කල්බදු වාරිකය ඇතුලේ ණයක් තියෙනවා, පොලියක් තියෙනවා. එතකොට අපි හිතමු ඔය 1000 ඇතුලේ තියෙන ණය කොටස 750යි කියලා හිතන්නකෝ. පොලිය 250යි. 10න් ණය කොටස 750යි, පොලිය 250යි. හරිනේ. උපකල්පනය කරන්න කියනවා ඔය ඩිප්‍රිසියේෂන් කියලා ඔය සමීකරණය අඩු කරන ගාන සමානයි කියලා මොකකටද? කැපිටල් පෝෂන් එකට. ණය කොටසට සමානයි කියලා උපකල්පනය කරන්න කියනවා. ඒ කියන්නේ ඔපරේටිං ඉන්කම් වලට එකතු කරනවා ඔපරේටිං ලීස් එක්ස්පෙන්ස් එක 1000 අඩු කරනවා ප්‍රින්සිපල් පෝෂන් එක. කීයද? 750නේ මං කිව්වේ ගානේ. ණය කොටස 750යි. එහෙම කරාම ළමයි ඇත්තටම මොකක්ද වෙන ඇඩ්ජස්ට් වෙන්නේ උතන? ඇඩ්ජස්ටඩ් ඔපරේටිං ඉන්කම් සමානයි ඔපරේටිං ඉන්කම් එකතු කිරීම 1000 හරින 750. මොකද්ද වෙන්නේ? 1000න් 750 අඩු කරාම 250ක් එකතු වෙනවා. ඒ 250 කියන්නේ මොකක්ද? ලීස් එකේ ණය පොලිය. ණය පොලිය තමයි එකතු කරන්නේ ඇත්තටම. එහෙනම් ඇඩ්ජස්ටඩ් ඔපරේටිං ඉන්කම් සමානයි ඔපරේටිං ඉන්කම් වලට එකතු වෙනවා මොකක්ද ඇත්තටම? ඒ ලීස් එකේ ඉන්ට්‍රස්ට් එක. මේ අවුරුද්දේ ඉන්ට්‍රස්ට් එක තමයි එකතු වෙන්නේ. අන්න එහෙම උපකල්පනයක් මත ඊළඟට කියනවා the adjusted operating income can be approximated by adding back the imputed interest expense. imputed කියන ආරෝපිත. ඒ කියන්නේ ඇත්තම interest expense එක නෙවෙයි. නමුත් අපි මෙතන මේ උපකල්පනයක් මත යන්නේ on the debt value of the operating lease expense. එහෙනම් ළමයි අපිට පුළුවන් adjusted operating income සමානයි operating income plus operating lease expense minus depreciation එක වෙනුවට මොකද්ද කරන්න පුළුවන්? අපිට පුළුවන් අපි උපකල්පනය කරා 1000 තමයි ඔපරේටිං ලීස් එක. ඒක ඇතුලේ තියෙන ණය කොටස, ගෙවන ණය කොටස සමානයි කියලා ඩිප්‍රිසියේෂන්. ඒ උපකල්පනය මත හරියද? කියන්නේ උපකල්පනයක් විතරයි ඒක ඇත්ත වෙන්නේ නැහැ. නමුත් උපකල්පනයක්. ඒතර ඩිප්‍රිසියේෂන් 750යි. 1000න් 750 අඩු කරාම 250යි. ඒ ඇත්තටම එකතු වෙන්නේ මොකක්ද? ලීස් එකේ ඉන්ට්‍රස්ට් එක. එහෙනම් අපි ඔපරේටිං ඉන්කම් එකට ඔපරේටිං ලීස් එක්ස්පෙන්ස් එකතු කරලා ඩිප්‍රිසියේෂන් අඩු කරනවා කියන ඇඩ්ජස්ට්මන්ට් දෙකම කරනවා වෙනකොට අපිට මොකද කරන්න පුළුවන්? එකතු කරන්න පුළුවන් ලීස් එකේ ඉන්ට්‍රස්ට් එක. මේ අවුරුද්දේ ඉන්ට්‍රස්ට් එක. ඒක තමයි කරලා තියෙන්නේ. බලන්න පල්ලෙහා තියෙනවා adjusted operating income සමානයි operating income plus present value of lease commitments into pre-tax interest rate on debt. ඒ කියන්නේ මොකද්ද මේ කරලා තියෙන්නේ? present value of lease commitments කියලා කියන්නේ lease payments වල වර්තමානගේ present value එක. කියන්නේ lease liability එක. opening lease liability එක. වැඩි කරනවා මොකෙන්ද? pre-tax interest rate on debt. ඒ කියන්නේ මොකද්ද කරන්නේ? අපි interest rate එකෙන් වැඩි කරනවා. එතකොට මේ lease payments වල present value එක වැඩි කරනවා මොකෙන්ද? interest rate එකෙන්. හරිනේ. ඒක වැඩි කරාම මොකක්ද වෙන්නේ? lease එකේ interest එක එනවා. imputed interest එක ආරෝපිත ණය පොලි. ඒක එකතු කරන operating income එකට. ඒතර අපිට එනවා adjusted operating income. හරි. ඕක ඔය විදිහට තේරුම් ගන්න. يعني ගානේ වගේ අහන්න පුළුවන් ළමයි adjusted operating income before imputed interest කියලා. එහෙම ඇහුවොත් අපි කරන්නේ ඔරිජිනල් විදියට. කියන්නේ operating income වලට එකතු කරන operating lease expense එක අඩු කරන depreciation එච්චරයි. හැබැයි වගේ ඇහුවොත් එහෙම operating income එක adjusted operating income එක after imputed interest. එහෙමනම් වා කරන්න ඕනේ operating income එකට ඔය adjustment දෙක කරනවා වෙනුවට operating income එකට එකතු කරන මොකද්ද? lease එකේ interest එක. කියන්නේ present value of lease commitments into interest rate. හරිනේ. මොකද තමයි adjusted operating income ගන්නෙ. හරි. දැන් අපි කතා කරේ කොහොමද operating lease එකක් තියෙන එකක් හදන්නේ මොකක්ද ඒක theory part එක. ඒතර ඊළඟට ගාණක් තියෙනවා. අපි ඒ ගාණ ගැන වීඩියෝ එකකින් කතා කරමු ගාණ හදන විදිය කොහොමද කියලා. කතා කරන හදන්නේ කොහොමද මේ operating lease වල example එක කොහොමද අපි කැල් කරන්නේ කියලා. අපි බලමු මේ ගාණ මෙතින් lecture එකේ ඒ slide එකේ තියෙන ගාණ.
as a retailer, Target leases a substantial, Target කියන company එකක් leases a substantial number of its stores with the lease being treated as operating lease. ඒ කියන්නේ මේගොල්ලෝ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ stores ගන්න lease එකටලු rent එකට තමයි ගන්නෙ. ඒව treat කරනවා operating lease විදියට. හරිනේ. For the most recent financial year. ඒ කියන්නේ ළමයි මේ ඉවර වෙච්ච අවුරුද්ද. මේ අපි දැන් ඉන්න අවුරුද්ද. ඒ කියන්නේ දැන් ඉවර වෙච්ච අවුරුද්ද මේ කියන්නේ. 2020 නම් 2000 මේ කියන්නේ අතරම ගත්තොත් 2020 කියලා කියන අපි ඉන්න අවුරුද්ද 2020 12/31 මේ ඉවර වෙච්ච අවුරුද්දේ කියනවා Target had operating leases of 240 million. ඒ කියන්නේ මේ අවුරුද්දේ අපි lease විදියට ගෙවලා තියෙනවා ළමයි 240ක් අපි ගෙවලා තියෙනවා lease payment විදියට. The following table presents the operating lease commitments for the firm over the next 5 years. ඒ කියන්නේ දැන් අපි 2020 අවුරුද්දේ අන්තිමට අපි දැන් ඉන්නේ ඊළඟ අවුරුදු වල මේ ලීස් එක වෙනුවෙන් ගෙවන්න තියෙන වාරික ටික මේ තියෙන්නේ. ඉතින් අවුරුදු 5කට 1 2 3 4 5 කීයද කියලා ගෙවන්න තියෙන කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා firm over the next 5 years and the lump sum of commitments. lump sum කියන්නේ ළමයි total එක. ඒ කියන්නේ සමස්තයෙන් සමුච්චිතය of commitments beyond that point in time. ඒ කියන්නේ පස්වෙනි අවුරුද්දෙන් පස්සේ කියන්නේ 2020 නම් අපි ඉන්නේ 21 22 23 24 25 25න් පස්සේ එතනින් එහාට ගෙවන. කියන්නේ 2026 සහ එතනින් එහාට ගෙවන්න තියෙන සියලුම වාරිකව ටෝටල් එක මේ තියෙන සමුච්චිතා කියන. તો මේ ඇනියුටි එකක්වත් මොකක්වත් නෙමෙයි මේ තියෙන්නේ. හරිද? හැම අවුරුද්දකම 2405 ගාන ගෙවනවා කියලා නෙමෙයි මේ තියෙන්නේ. 6 වෙනි අවුරුද්ද සහ එතනින් එහාට ගෙවන රෙන්ට් පේමන්ට්ස් වල ටෝටල් එක 2405යිලු. හැබැයි මෙතන කියලා නැහැ කොහෙවත් කීවෙනි අවුරුද්ද ඉවර වෙන්නේ කියලා. ඒ කියන්නේ 6 වෙනි අවුරුද්දේ ගෙවන්නේ කීයද 7 වෙනි අවුරුද්දේ කීයද මොන අවුරුද්ද ඉවරනේ ඒව කියලා නැහැ. හරිද? As again, the Target has a pre-tax cost of debt. Pre-tax cost of debt 5.5. The Target has interest-bearing debt of 9,538 million. And debt value එක දීලා තියෙනවා on its balance sheet. Operating income එක කියන්නේ මේ accounting වලින් අපි ගත්ත operating profit accounting income එක වෙන්නේ 3,601යිලු. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ. Compute the present value of the commitments. Lease commitments or lease payments or present value එක ගන්න. We have to make adjustment on the lump sum commitment in year 6 based on the average annual lease commitment over the first 5 years. 128.8යි we arrived at an annuity of 18 years. ඒක අපි කතා කරන මොකක්ද කියන්නේ කියලා. මේ අර අපිට ලේසි වෙන තමයි මේක පැහැදිලි කිරීම දීලා තියෙනවා. නමුත් ගානේදී අපි මේක assumption කරන්න වෙනවා, assume කරන්න වෙනවා. හරි. හරි අපි බලමුකෝ. අපි මුලින්ම මේ ගාන දීලා තියෙන තොරතුරු ටික අපි දා ගන්නවා. මොනවද? මේ අපි ඉන්න අවුරුද්ද තමයි 0 year 0 කියන්නේ. මේ අවුරුද්ද lease payment එක කීයද? 240යි. ඒක දාගත්තා. 1 2 3 4 5 6 and beyond. payments ටික දාගත්තා. 146යි 142යි ඒ ටික ඔක්කොම දාගත්තා. හරිනේ. ඊට පස්සේ තමයි pre-tax cost of debt 5.5. ඒකත් හරි. ඊට interest bearing debt 9538යි. operating income එක 3601යි. ඒකත් දාගත්තා. අපි inputs ටික ඔක්කොම දාගෙන තියෙනවා. හරිනේ. දැන් ළමයි මෙතන ගාන එතන අපි සරලව තේරුම් ගත්තොත් මොකද්ද උතර වෙලා තියෙන්නේ? මේගොල්ලෝ ගෙවපු ලීස් පේමන්ට් එක වෙන 240 මේ අවුරුද්දේ ඒක කෙලින්ම මොකද්ද කරලා තියෙන්නේ? එක්ස්පෙන්ස් කරලා තමයි තියෙන්නේ. මොකද ඔපරේටින් ලීස් එක ගන්නෙ. සම්පූර්ණ ඒ ගාන වියදමක්සේ දාලා තියෙන්නේ. හැබැයි ඒ වගේ ලීස් එකක් අපි කැපිටලයිස් කරලා නැහැ. ඒ කියන්නේ මේ ලීස් එක අපි ඇසෙට් එකක් විදිහට අඳුනගෙන නැහැ. සම්පූර්ණයෙන් වියදමක් විදිහට දාලා. එහෙම වුණාම අර මං කිව්වාගේ මොකද්ද වෙන්නේ? අපි මේ ලීස් ඇසෙට් එකෙන් ගත්ත බෙනිෆිට්ස් ටික earnings ඇතුළේ නැත්නම් මේ operating income මේ 3601 කියන එක ඇතුළේ මේ ඇසෙට් එක පාවිච්චි කරලා ජෙනරේට් කරපු බෙනිෆිට්ස් තියෙනවා. හැබැයි මේක අපි බෙදුවම කම්පැනි ඇසෙට්ස් වලින් ඒ ඇසෙට් ඇතුළේ මේ ඇසෙට් එක නැහැ. return on assets ගන්න අපි මේ operating income එක නිකන් හිතනවා බෙදුවා කියලා ඇසෙට්ස් වලින් ඇසෙට් වල value එක ඇතුළේ මේ බෙනිෆිට් එක ගන්න පාවිච්චි කරපු ඇසෙට් එක දැනට නැහැ. එහෙම වුණාම මොකද වෙන්නේ? මේ ෆිගර් එක ඕ එස්ටිමේට් වෙනවා. return on asset, return on equity, return on investor capital හැම එකම මොකද වෙන්නේ? ඕවර් ස්ටේට් වෙනවා. ඒක වළක්වන්න තමයි මේ ඇඩ්ජස්ට්මන්ට් එක කරන්නේ. අපි කලින් මතක් කරා. හරි. අපෙන් අහන පළවෙනි දේ තමයි ළමයි compute the present value of the commitments. හරි. මේ කියන්නේ ළමයි lease payments වල present value එක ගන්නලු. හරි. දැන් හොඳට මතක් කරගන්න අපි ඉන්නේ කොතනද? අපි ඉන්නේ ළමයි මේ අවුරුද්ද බිඳුව කියන තැන. හරිනේ. අපි ඉන්නේ 2020 12:31. අපිට 2020 12:31ට ලීස් ඇසෙට් එක සහ ලයබිලිටි එක වෙන්නේ මං කිව්ව මොකක්ද? 2020 අග නම් අපි ඉන්නේ. හරිද? නිකන් හිතන්න අපි ඉන්නේ 2020 අග. හරි.
අපි හිතමු මේ තියෙන 2020. 2020. මේ තියෙන 2021. හරිනේ. ඒතර ළමයි මෙහෙමනම් තියෙන මෙතන year එක. හරිනේ. එතකොට මේ විදියට නම් years දෙක තියෙන අපි ඉන්නේ හරියට මෙතන. මේ වෙන් වෙන සීමාවේ. හරිනේ. එතකොට අපිට මේ 2020 අග asset එක කියලා කියන්නේ lease liability එක සහ lease asset එක කියලා කියන්නේ මෙතනින් එහාට 2021කින් ඉස්සරහට ගෙවන cash flows වල present value එක. හරිනේ. මෙන්න මෙතනට අපි ගන්න ඕනේ present value එක ගන්න 2021 මුලට නැත්නම් 2020 අගට. ඒතර අපි consider කරන්නේ මොනවද ළමයි? 2020න් එහාට මෙන්න මේ cash flows වල present value එක තමයි ගන්න ඕනේ. නැතුව මේ කලින් cash flows නෙමෙයි. හරිනේ. අපි උපකල්පනය කරන හැම cash flow එකක්ම ගෙවන්නේ අවුරුද්දේ අන්තිමට අවුරුද්දේ අග කියලා. මේ බිඳුව කියන්නේ ළමයි 2020 ගෙවපු ගාන. ඒ කියන්නේ 2020 closing ගෙවපු ගාන. 2020 අවසානයේට ගෙවපු ගාන. ඒක දැනටම ගෙවලා ඉවරයි. ඒක අපිට අදාළ නැහැ. අපි ගන්න ඕනේ present value of lease payments future payments වල. අපි ඉන්නේ 2020 අග. 2020 ගේ මුල. එතන මෙතනින් එහාට ගෙවන cash flows තමයි ගන්න. මේක අතහරින්න ඕනේ. හරිද? මේක අදාළ නැහැ අපිට දැනට. මේක ඕනේ නැහැ. ඊටු ටික තමයි ගන්න ඕනේ. හරිනේ. එහෙමනම් ඊළඟට බලමු ළමයි. දැන් cash flows discount කරන්න ගියාම අපිට ඕනි වෙනවා මොකක්ද? cash flow එක ඕනි discount fact එක ඕනි නේද ළමයි? දැන් අපි ගත්තොත් අපි මේ ටික ආපහු දාගත්තොත් දැන් අපි මේ පළවෙනි එක තමයි හදන්න යන්නේ. පළවෙනි එකට answer එක. කොට year එකයි lease payment එකයි අපි දාගත්තොත් එහෙම. එතකොට ළමයි දැන් අපි දාගන්න මං කිව්වා මේ 0 එක අවශ්‍ය නැහැ කියලා. හරි. අපි දාගමුකෝ මේ ටික. දැන් මේ ටික දාගෙනත් මොකද කරන්න ඕනේ? මේ present value හොයාගන්න ඕනේ. present value හොයාගන්න මොකද කරන්න ඕනේ? discount කරන්න ඕනේ. discount fact එක අරගෙන discount කරන්න ඕනේ. හරිනේ. එතකොට තමයි present value වෙන්නේ. කොහොමද කරන්න ඕනේ? දැන් මේ cash flows discount කරන discount fact එක ගැන අපිට ගන්න පුළුවන්. අපිට tax rate එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ interest rate එක දීලා තියෙනවා. pre-tax cost of debt දීලා තියෙනවා. ගණනය කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ හැම එකටම අපිට rate එක ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන ළමයි මෙතන. මේ 6 and beyond කියන එක. මොකද දැන් මෙතන තියෙන්නේ 6 වෙනි අවුරුද්ද සහ එතනින් එහාට ගෙවන සියලුම payments වල total එක. ඒතර මේ total එකක් discount කරන්න බෑනේ. අපිට ඕනේ 1 by 1 මේ මොන අවුරුද්දේද මේ cash flows යන කියන්නේ 2405 break up එක ඕනේ සරලව කිව්වොත්. 6 වෙනි අවුරුද්ද කීයද? 7 වෙනි අවුරුද්ද කීයද? 8 වෙනි අවුරුද්දේ මොන අවුරුද්දද ඉවර වෙන්නේ? ඒ ටික අපිට ඕනේ. දැන් අපිට ගාන දීලා නැහැ. So අපි assumption එක කරනවා නම් මෙන්න මේ විදිහට. හරිද? අපි assumption එක මේකයි. අපි ගන්නවා අපි ගාව තියෙනවනේ දැන් ඉස්සරහට අවුරුදු 5කට average එක ගන්න පුළුවන් අපි නේද? අපි ගාව තියෙනවා දැන් ඉස්සරහට අවුරුදු 5කට 2020න් පස්සේ 2021 22 23 24 25. يعني ඉස්සරහ අවුරුද්ද තමයි කොහොමද ගන්නෙ? මේ අවුරුද්ද වල lease payments ටික අපි ගාව තියෙනවනේ. දැන් අපිට ගන්න පුළුවන් මේ payments වල average එක. මේ අවුරුදු 5 payments ටිකේ average එක ගන්න පුළුවන්. මේ 5. හරිනේ. මේ පහේ average එක තමයි අපිට එනවා ළමයි 128.8යි කියලා. හරිනේ. ඒතර අපි උපකල්පනය කරනවා මේ 6 වෙනි අවුරුද්ද සහ එතනින් එහාට ගෙවන සියලු මේවා හැම අවුරුද්දකම ගෙවන්නේ සමාන ගණන් කියලා. අපිට වෙනම ගන්න බෑනේ. ඒත් අපි උපකල්පනය කරනවා 6 සහ එතනින් එහාට ගෙවන අවුරුදු සියලුම අවුරුදු වල ගෙවන්නේ 128.8 ගාන කියලා අවුරුද්දකට. එහෙනම් approximately අපි ගත්තොත් එහෙම years කීයක් ඇද්ද? 2405ක් නම් total එක. අවුරුද්දකට ගෙවන්නේ 128.8යි නම්. එහෙනම් අවුරුදු කීයක් වෙන්නේ නැද්ද? මේනේ අවුරුදු ගාන 18.67යි. දැන් මේක ළමයි දැන් කැඩෙන ගානක් නෙවෙයිනේ. මේක නිකන් දශම ගණන් එන්නේ. මේක අපි ගන්න ඕනේ round කරලා. හරි. round කරනකොට පරිස්සමින්. හරිද? rounded number of years. round කරනකොට හරි පරිස්සමින්. මොකද දැන් මේක අපි සාමාන්‍යයෙන් ළමයි ආසන්න දශම ස්ථානට ටෙවුව කීය දෙන්නේ 19යි කියලා එන්නේ. 19යි කියලා ගත්තොත් මොකද වෙන්නේ කියන්නකෝ. ඔන්න දැන් හිතන්න මම මේක ගත්තා rounded number years කියලා 19යි කියලා. එතකොට අවුරුද්දකට ඔන්න 128.8යි. වැඩි කරනවා 19න්. එතකොට මොකද වෙන්නේ? 2447ක් එනවා. හැබැයි ගානේ කියලා තියෙනවා lease agreement එකේම තියෙනවා 6 වෙනි අවුරුද්ද සහ එතනින් එහාට කරන 2405යි කියලා. එහෙම තියෙද්දි අපි මොකද්ද කරලා තියෙන්නේ? අපි වැඩි ගාණක් අරගෙන. දැන් මේක ඩිස්කවුන්ට් කරාම ඇසෙට් එක මොකක් වෙයිද? ඇසෙට් එක තව වැඩි වෙයි ගොඩක්. දැන් මේක සාර්ථක නැහැ. ඒ නිසා අපි හැමතිස්සෙම යන සොලියුෂන් එක තමයි මේක වැඩියෙන් තක්සේරු කරන්න යන්න එපා. ඒක හොඳ දෙයක් නෙමෙයි ඇසෙට් එකක් වැඩි කරන එක. ලීස් පේමන්ට්ස් පාවිච්චි කරලා
මේ ගාන අරගෙන ගත්තට පස්සේ ලොකු වැලියු එකක් එනවා. ඉතින් ඒක හොඳ දෙයක් නෙවෙයි. හොඳම දේ තමයි කියනවා අපිට දෙන උපදේශ තමයි මේක රවුන්ඩ් ඩවුන් කරන්න. මේක රවුන්ඩ් ඩවුන් කරන්න ඕනේ. හරිද? අපි රවුන්ඩ් කරන්න ඕනේ යට නම්බර් එකට. 18 ආසන්න දශම ස්ථාන 19 නෙවෙයි 18 කරන්නයි ඕනේ. කියන්නේ 18 ගන්න ඕනේ. රවුන්ඩ් ඩවුන් කරලා 18ට. සෝරි මේ 18.67 18ට තමයි ගන්න ඕනේ. 18 කලින්ම දාගන්නකෝ. හරිනේ. එතන තමයි රවුන්ඩඩ් ගන්න. හරි. එහෙනම් අපේ උපකල්පනය ළමයි මේ ලීස් පේමන්ට්ස් යනවා 6 වෙනි අවුරුද්ද සහ එතනින් එහාට යනවා අවුරුදු 18ක් වෙනකම්. 6 වෙනි අවුරුද්දත් එක්ක අවුරුදු 18ක් යනවා. ඒ කියන්නේ අපි ගත්තොත් කීයතර ඉවර වෙන අවුරුද්ද වෙන්නේ? 6 වෙනි අවුරුද්දේ සිට 6 වෙනි අවුරුද්දත් ඇතුළුව 18ක් කියන්නේ. කීයද? 24 නෙවෙයි 23. කියන්නේ මේ යනවා 23 අවුරුද්ද වෙනකම්. කියන්නේ මේක ඇත්තටම යන්නේ ළමයි මේක අපි ගත්තොත් අපිට දාගන්න පුළුවන් 6 to 23. 6 ඉඳන් 23 වෙනකම්. හරි. 6 වෙනි අවුරුද්දේ සිට 23 වෙනි අවුරුද්ද දක්වා තමයි මේ ඔක්කොම කෑෂ් ෆ්ලෝස් යන්නේ. මේ 1405ම යන්නේ මොකක් වෙනකන්ද? 6 වෙනි අවුරුද්දෙන් 23 වෙනකම්. ඊට අවුරුද්දකට කීයද ඇත්තටම? අවුරුද්දකට ගාන කීයද වෙන්නේ? දැන් ළමයි බලන්න. මේකත් හොඳ වැදගත් කාරණයක්. දැන් අපි ගත්තා 2405යි 6 වෙනි අවුරුද්ද ඉස්සරහට ගෙවන්නේ අපි ඊළඟට ගත්ත ඇවරේජ් එක පළවෙනි අවුරුදු පහේ ඒ ඇවරේජ් එකෙන් මේක බෙදුවට පස්සේ අපිට ආව අවුරුදු 18 ඉදිරි ජීව කාලය කියලා ත්‍රිකාලය කියලා. එහෙමනම් අපි ගන්න ඕනේ 6 වෙනි අවුරුද්දේ ඉඳන් 23 වෙනකන් ගෙවන අවුරුද්දක සාමාන්‍ය අගය කීයද කියලා. සාමාන්‍ය වැලියු එක කීයද කියලා. ඒක 128.8 නෙවෙයි ළමයි. හේතුව මොකද්ද? මේ 128.8 කියන්නේ මේ පහේ ඇවරේජ් එක. මේ තියෙන පහේ ඇවරේජ් එක තමයි 128.8 කියන්නේ. ඒ ඇවරේජ් එක අනුව ඉයර්ස් ගන්න 18.67යි. 18 නෙමෙයි. එහෙනම් මෙතනට අපි මේ 128 අරන් හරියනවද? නෑ. මෙතනට ගන්නනේ මොකක්ද? අවුරුදු 18යි නම් ඉදිරි ජීව කාලය කොච්චරද අවුරුද්දක වැලියු එක. ඒ කියන්නේ 2405 ඔයා බෙදන්න ඕනේ 18.67න් බෙදුවොත් තමයි 128.8. 18න් බෙදන්න ඕනේ. 2405 18න් බෙදුනම වාට එනවා 133.611 කියලා. හරිනේ. මොකද තමයි එන්නේ. ඒතර මේ තමයි අවුරුද්දක ගාන. ඒතර කරන්න ඕනේ මේක වාට ඕන 133 ගාන අවුරුදු 18න් වැඩි කරලා බලන්න පුළුවන් 2405 එනවා. ඒතර කිසි අවුලක් නැහැනේ ෂේප් එතකොට. හරි. එතකොට මේ තියෙන්නේ 6 වෙනි අවුරුද්දේ සිට 23 වෙනි අවුරුද්ද දක්වා හැම අවුරුද්දකම ගෙවන ඇනියුටි වැලියු එක. කියන්නේ හැම අවුරුද්දම ගෙවන අගය. කියන්නේ සම් එකක් නෙමෙයි ටෝටල් එකක් නෙමෙයි අවුරුද්දකට ගෙවන අගය. 6 වෙනි අවුරුද්දෙත් 133යි 7 වෙනි අවුරුද්දෙත් 133යි ඒ විදිහට තමයි යන්නේ. හරි දැන් අපිට පුළුවන් ළමයි ඩිස්කවුන්ට් ෆැක්ටර්ස් ගන්න. හරිනේ කොහොමද ඩිස්කවුන්ට් ෆැක්ටර්ස් ගන්නෙ? අපි දන්නවා මේ තියෙන සිංගල් කෑෂ් ෆ්ලෝස්. දැන් කෑෂ් ෆ්ලෝ එක අනුව ඩිස්කවුන්ට් කරන විදිය වෙනස් වෙනවනේ. මේ තියෙන්නේ අවුරුද්දකට තියෙන සිංගල් කෑෂ් ෆ්ලෝස් තමයි මෙතන පළවෙනි පහ. 6 වෙනි කෑෂ් ෆ්ලෝ ඇනියුටි එක. ඒක වෙනම ඩිස්කවුන්ට් කරන්න ඕනේ. දැන් මේ ටික අපිට නෝමල් විදිහට ඩිස්කවුන්ට් කරන්න පුළුවන්. කොහොමද ඩිස්කවුන්ට් ෆැක්ටර් එක ගන්නෙ? ඩිස්කවුන්ට් ෆැක්ටර් එක සමාන එක බෙදීම එක ධන R වල එන්න බලය. එක බෙදීම එක ධන R කියන්නේ රේට් එක අපිට දීලා තියෙනවා. ඒක අපි ෆික්ස් කරගන්න ඕනේ. එක ධන R වල මොකක්ද? n වන බලය. n වන බලය කියන්නේ අවුරුද්ද. ඉතින් මේකේ කවුරුද්ද ඩිස්කවුන්ට් කරනවා. පළවෙනි අවුරුද්දකනේ. ඔහොම. ඊළඟ අපිට ගන්න පුළුවන් ඩිස්කවුන්ට් ෆැක්ටර් එක. ඒතර මේකම කෙලින්ම මේ පල්ලෙහාට ඩ්‍රැග් කරා නම් හරි. හරිනේ. අපිට එනවා හැම අවුරුද්දෙම ඩිස්කවුන්ට් ෆැක්ටර් එක. අපි කරන්නේ කෑෂ් ෆ්ලෝ එක වැඩි කරනවා ඩිස්කවුන්ට් ෆැක්ටර් එකෙන් අපිට එනවා ප්‍රසන්ට් වැලියු එක. හරිනේ. මේ ඩිස්කවුන්ට් ෆැක්ටර්ස් වල ගත්තට පස්සේ ප්‍රසන්ට් වැලියුස් ගන්න පුළුවන්. දැන් මෙයාව එහෙම එකපාරට අපිට ඩිස්කවුන්ට් කරන්න බෑ ළමයි. මොකද මෙයා ඇනියුටි එක්කෙනෙක්. ඇනියුටි එක්කෙනාව අපි වෙනම ඩිස්කවුන්ට් කරන්න. කොහොමද ඩිස්කවුන්ට් කරන්නේ? ඇනියුටි එක්කෙනාව ආර දාගන්න පුළුවන් ඕනනම් පුළුවන් නිකන් පිළිවෙලකට මේක කරනවා නම් රිමාක්ස් කියලා දාලා. හරිනේ. එතන දාන්න පුළුවන් working 1 කියලා. හරිනේ. ඒකට මේක වාට වෙනම working එකක් විතර හදන්න පුළුවන්. පැත්තකින් අපි හදමුකෝ. හරි. දැන් අපි ගන්නවා ළමයි මුලින්ම මොකක්ද ගන්න ඕනේ? මේ ඇනියුටි එකේ වැලියු එක මේ තේරුම 6 වෙනි අවුරුද්දෙන් 23 අවුරුද්දෙනක හැම අවුරුද්දෙම 133 ගාන ගෙවනවා. මේ වගේ එකක ප්‍රසන්ට් වැලියු එක ඇනියුටි එකක ප්‍රසන්ට් වැලියු ගන්න ෆෝමියුලා එක මොකක්ද ළමයි? කියන්නේ 6 වෙනි අවුරුද්දේ ඉඳන් 23 වෙනකන් ගෙවන හැම කෑෂ් ෆ්ලෝ එකම ප්‍රසන්ට් වැලියු එක. ආයෙක එන්නේ කොතනද කියනකොට ළමයි එකත් වැදගත්.
6 වෙනි අවුරුද්ද ගෙවන එක 7 8 9 10 ඉඳන් 23 වෙනකන් ගෙවන ඔක්කොම වල ප්‍රසන්ට් වැලියු එක ගත්තාම මේක එන්නේ කොතනටද? 6 වෙනි අවුරුද්දේ මුලට. ඒ කියන්නේ 5 වෙනි අවුරුද්දේ අගට. 6 මුල නැත්නම් 5 වෙනි අවුරුද්දේ අග. මේ හැම අවුරුද්දකම මේ අන්තිම මේ තියෙන්නේ. 5 වෙනි අවුරුද්දේ අගට එන්නේ. එහෙම නැත්නම් මෙතනට නෙමෙයි හරිද? මේවා ඩිස්කවුන්ට් කරේ ළමයි මේ මොහොතටනේ. පළවෙනි අවුරුද්දක මේ මොහොතට. දෙවෙනි අවුරුද්දක මේ මොහොතට. තුන්වෙනි අවුරුද්දක මේ මොහොතට. මේක ඩිස්කවුන්ට් කරාම මේ මොහොතට නෙමෙයි එන්නේ. 5 වෙනි අවුරුද්දේ අගට. කියන එක මොකද්ද කරන්න ඕනේ? ආපහු ඩිස්කවුන්ට් කරන්න ඕනේ. හරි අපි මුලින් පළවෙනි පාර ඩිස්කවුන්ට් කරමුකෝ. අන්න අපි දාගන්න present value. Present value of annuity. ස්පෙලිං වැරදි ඇති සමහර ළමයි ගණන් ගන්න එපා. ඒක හදා ගන්නවා හදනකොට මම නිකන් ගාන හදන්න පෙන්නන්න. හරි. ඒතර කොහොමද ගන්න අපි? annuity fact එක ගන්න ඕනේ. මේ සමානයි අපි මොකද කරන්න ඕනේ? annuity එක වැඩි කරන්න ඕනේ annuity factor එකෙන්. හරිනේ. annuity එක කියන්නේ කීයද? annuity එක අපි ගාව තියෙන 133යි කියලා. අපි ගන්න ඕනේ ළමයි annuity factor එක. annuity එක අපි ගාව තියෙනවා. මෙතන annuity එක. annuity factor එක කොහොමද ගන්න ළමයි? මතක ඇති කියලා හිතනවා. කොහොමද ගන්නෙ? 1 ඍණ 1 ධන r වල මොකද්ද වෙන්නේ? ඍණයෙන් වන බලය බෙදීම r. ඒ කියන්නේ ඍණයෙන් වන බලය බෙදීම සම්පූර්ණක බෙදීම r. හරි. මේක පොඩ්ඩක් බලන්න මතක ඇති කියලා හිතනවා අපිට කලින් සබ්ජෙක්ට්ස් වලදී අහු වෙලා තියෙනවා කොහොමද annuity එකේ present value ගන්න කියලා. කියන්නේ එක ඍණ එක ධන r වල ඍණයෙන් වන බලය බෙදීම r. මේ සම්පූර්ණක බෙදීම r. එක ඍණ එක ධන r වල ඍණයෙන් වන බලය බෙදීම r. හරි අපි හොයලා බලමු. කොහොමද එන්නේ? එක ඍණ එක ධන r කියන්නේ මේකනේ. කියන්නේ රේට් එක. එක ඍණ එක ධන r වල ඍණයෙන් වන බලය දැම්මා ඍණයෙන් වන බලය. හරි. දැන් අවුරුදු කීයද කියනකො ළමයි? දැන් මේ අපි 6 වෙනි අවුරුද්ද 23 වෙනි අවුරුද්ද වෙනකන් අවුරුදු කීයක් තියෙනවා කියලා අපි කිව්වා 18ක් තියෙනවා. මේ අවුරුදු 18කට තමයි annuity එකක් එන්නේ. හැම අවුරුද්දෙම මේ සමාන වැලියු එක කියන අවුරුදු 18ක් නේ. ඍණ 18. එක ඍණ එක ධන r වල ඍණයෙන් වල බලය. ඒක දැම්මා. බෙදීම r කියන ළමයි මේ සම්පූර්ණ එක බෙදීම r. ඒ නිසා අපි මේක සම්පූර්ණ එක දානවා වරහණක් දාලා බෙදීම r කියන්නේ රේට් එක මේ තියෙන. හරි. අපිට එනවා මේක තමයි annuity fact එක. අපිට present value of annuity ගන්න පුළුවන් කොහොමද? මේක වැඩි කරනවා annuity වැඩි කරන annuity fact එකකින්. ඒතර අපිට එනවා present value එක 1502යි කියලා. මේ එන්නේ කොතනටද? 6 වෙනි අවුරුද්දේ මුලට. මම කිව්වා 5 වෙනි අවුරුද්දේ අගට. හරිනේ. එහෙනම් අපි මොකද්ද ළමයි මේක කරන්න ඕනේ? මේකේ වැලියු එක ගන්න. ආපහු මොකද්ද කරන්න ඕනේ? මේක ආපහු ඩිස්කවුන්ට් කරන්නේ 5 වෙනි අවුරුද්දේ අගට තියෙන එක මේ මොහොත දක්වා. එහෙනම් මේක අතරම සිංගල් කෑෂ් ෆ්ලෝ එකක් දැන්. මේක හරියට නිකන් ළමයි 6 වෙනි අවුරුද්ද 23 වෙනකන් අම්බ වෙන 133 ගියා නැත්නම් ගෙවන 133 හැම එකෙම ප්‍රසන්ට් වැලියු එක අපි ගත්තා 6 වෙනි අවුරුද්දේ මුල නැත්නම් 5 වෙනි අවුරුද්දේ අග. මේක 5 වෙනි අවුරුද්දේ ගෙවන තනි පේමන්ට් එකක් 1502ක්. 5 වෙනි අවුරුද්දේ ගෙවන සිංගල් කෑෂ් ෆ්ලෝ එකක් තමයි 1502. එහෙනම් අපි ගන්නවා present value at now. කොහොමද ගන්නෙ? present value එක දැන් ගන්නේ කොහොමද ළමයි? මේ තියෙන කෑෂ් ෆ්ලෝ එක මේක වැඩි කරනවා ඩිස්කවුන්ට් ෆැක්ටර් එකෙන් 5 වෙනි අවුරුද්දේ අග ඩිස්කවුන්ට් ෆැක්ටර් එකෙන්. මේ තියෙන 5 වෙනි අවුරුද්දේ අග එන එක අග කියන්නේ ගෙවන ගාන මේක වැඩි කරනවා 5 වෙනි අවුරුද්දේ අග ඩිස්කවුන්ට් ෆැක්ටර් එක අපි දැනටම අරගෙන තියෙනවා. මෙතින් 5 වෙනි අවුරුද්දේ අග ඩිස්කවුන්ට් ෆැක්ටර් එක මෙතින්. හරි. දැන් 1149. මේ තියෙන උත්තරේ. හරිනේ. හරි. දැන් අපිට ගන්න පුළුවන් මේක මෙතනට. ඉතින් මේකේ present value එක. ඔන්න දැන් අපි ගාව ඔක්කොම present values තියෙනවා. දැන් අපිට පුළුවන් ළමයි මේ ටික එකතුව ගන්න. සම් එක ගන්න පුළුවන්. ඊට එනවා 1704.819 නැත්නම් 8.2 කියලා වට ගන්න පුළුවන් ආසන්න වශයෙන්. හරිනේ. හරි. ඊට දැන් අපිට පළවෙනි එකට උත්තරේ හම්බුණා. මේ තියෙන ළමයි මේ දවසට. ඒ කියන්නේ 2020 ගත්තොත් 2020 closing නැත්නම් 2020 ගේ මුල lease asset එක සහ lease liability දෙකම මේක තමයි. දෙකේම වැලියු එක මේ ගන්න තමයි. ඉතින් වෙනසක් නැහැ. එදාට මේ වැලියු දෙකම සමානයි. හරිනේ. හරි. පළවෙනි එකට උත්තරේ හරි ළමයි. compute the present value of lease commitments. කියන්නේ present value එක කියන්නේ මේක තමයි. දෙවෙනි එක. estimate adjusted debt. හරි. අපි බලමු debt එක adjust කරන්න ඕනේ. දැන් අපිට දීලා තියෙනවා ළමයි ගානේ. දැනට debt value එක.
ඉන්ට්‍රස්ට් බෙයාරින් ඩෙප්ට් එක 9538යි කියලා ඔන්න බැලන්ස් ෂීට්. ඒ කියන්නේ 2020 අග දැනට ඒගොල්ලෝ ගාව ඩෙප්ට් වැලියු එක තියෙනවා ළමයි කීයද? 9538යි. හැබැයි දැන් මොකද වෙන්නේ? කලින් ඒගොල්ලෝ ලීස් ඇසෙට් එකක් ලයබිලිටි එකක් රෙකග්නයිස් කරලා තිබ්බේ නෑ ළමයි. හැබැයි දැන් අපි ගාව තියෙනවා මොකක්ද? ලීස් ලයබිලිටි එකක් තියෙනවා. ඒකත් මේ ඩෙප්ට් එකට එකතු වෙන්න ඕනේ. දැන් මෙතින් 2020 අග ඩෙප්ට් එක. එහෙනම් මේකට එකතු වෙන්නේ මොකක්ද? 2020 අග ලීස් ලයබිලිටි එක. අපි මේ කැල්කුලේට් මොකක්ද? 2020 අග. මොකද අපි ගත්තේ 2020න් එහාට. එතනින් එහාට ගෙවන පේමන්ට්ස් වල ප්‍රසන්ට් වැලියු. ඒ කියන්නේ මේ තියෙන්නේ ක්ලෝසින් ලීස් ලයබිලිටි එක තමයි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි කරන්න ඕනේ ලීස් ලයබිලිටි එකත් අපි මෙතනට එකතු කරනවා. ඊට අපිට එනවා adjusted debt. පාට ගානේ තිබ්බම ළමයි ඕපනින් ලීස් ලයබිලිටි එක වගේ. කියන්නේ 2020 මුල ලීස් ලයබිලිටි එක. ඒකට ඉන්ට්‍රස්ට් එක එකතු කරලා අවුරුද්දක වෙන පේමන්ට් එක අඩු කරලා තමයි ලීස් ලයබිලිටි එක ගන්න ඕනේ. හරි. අපි ගන්නවා adjusted debt value එක. හරිනේ. කොහොම ගන්න පුළුවන්. හරි. adjusted debt ගත්තා. debt එක දැනට තියෙන එකට එකතු කරලා ලීස් liability එක. හරි. දැන් අපි එනවා අන්තිම කොටස. estimate adjusted operating income before and after imputed interest. estimate adjusted operating income imputed interest වලට කලින් after දෙකම ගන්න කියනවා. හරි. මම කිව්වනේ ඒක. ඒතර අපි බලමු කොහොමද මේ ක්‍රම දෙකටම ගන්න කියලා. පළවෙනි එක ගමුකෝ before imputed interest. හරි. අපි ගන්නවා ළමයි දැනට තියෙන operating income එක. දැනට තියෙන operating income එක කීයද? අපිට ගාන දීලා තියෙන operating income එක 3601යි කියලා. හරි. ඒක ගත්තා. මං කිව්වා imputed interest කතන්දර නැත්නම්. ඒ කියන්නේ before imputed interest නම් මොකද කරන්න ඕනේ? අපි දැනට ලාභෙන් අඩු කරලා තියෙන මේ අවුරුද්ද ගෙවපු lease payment එක ඒක නැවත ලාභයට එකතු කරන්න ඕනේ, අඩු කරන්න ඕනේ. lease asset එකේ මේ අවුරුද්දේ depreciation එක අඩු කරන්න ඕනේ. හරිනේ. ඒතර අපි කරන්නේ මොකද්ද ළමයි? මෙතන අපි ගන්නවා lease expense එක. يعني මේ අවුරුද්දේ අඩු කරපු ගාන. අඩු කරපු ගාන වෙන්නේ මොකක්ද? මෙතින් මේ අවුරුද්දේ අපි lease කියලා අඩු කරලා තිනා මෙන්න මෙච්චර ගාන. මෙතින් හරි. මේක අපි අඩු කරනවා. sorry මේක අපි එකතු කරනවා නැවත add back කරනවා ලාභයට. ඊට පස්සේ මොකද කරන්නේ? lease එකේ depreciation එක අඩු කරනවා. දැන් asset එකේ value එක කීයද? 1704යි. මේක ජීව කාලය කීයද? අවුරුදු 23යිනේ නේද? දැන් අපි යන්නේ මේකේ අපි කතා කරන්නේ අවුරුද්දකේ ඉඳන් 23 වෙනකම්. එහෙනම් වාර්ෂික වෙන depreciation එක වෙන්නේ asset එක බෙදනවා 23. අපිට එනවා වාර්ෂිකව depreciation කීයද කියලා. හරිනේ. 74.12. ඊට අපිට එනවා adjusted operating income එක අපිට එනවා ළමයි මේ විදියට. operating income එකට අපි එකතු කරනවා lease expense එක, අඩු කරනවා lease depreciation එක. lease expense එක නැවත add back කරලා depreciation එක අඩු කරනවා. ඒතර අපිට එනවා 3766.88යි before imputed interest. හරිනේ. ඊට අපි එනවා අනිත් පැත්ත. after imputed interest. අර මම කිව්වා වගේ මෙතනදී මොකක්ද ළමයි උපකල්පනය? දැන් අපි ගත්තොත් මෙතන operating income එක 3601යි. මේකට මොකද කරලා තියෙන්නේ? lease expense එක. يعني අවුරුද්ද ගෙවපු වාරිකය එකතු කරලා තිනවා. අඩු කරලා තිනවා මොකක්ද? depreciation එක. අපි උපකල්පනය කරා මේ depreciation සමානයි කියලා lease එකේ ගෙවපු ණය කොටසට. මේ 240 ඇතුලේ ණය කොටසක් තියෙනවා, පොලියක් තියෙනවා. අපි උපකල්පනය කරා මේක සමානයි ණය කොටස. එහෙනම් මේ දෙකේ වෙනස මොකක්ද? පොලියනේ. පොලිය කෙලින්ම adjust කරනවා. සර් මොකද කරන්නේ? imputed interest එක ගන්න. කොහොමද ගන්නෙ? lease liability එක ගත්තා. lease liability එක ගත්තා. වැඩි කරා මොකෙන්ද? interest rate එකෙන්. lease liability එක ගත්තා. වැඩි කරා interest rate එකෙන්. ඒතර අපිට එනවා මේ දෙක එකතු කරාම අපිට එනවා මොකක්ද? adjusted operating income එක after imputed interest. මේ දෙක සමාන නෑ ළමයි. හරිනේ. මේ 3000 අපිට පේනවනේ පැහැදිලිව 3700 ගානයි මේකයි සමාන නැහැ. answers දෙකක් ඉතින්. ඒක ක්‍රම දෙකකට එන answers දෙකක්. හරිනේ. ඔය විදියට තමයි මේ ගාන හදන්නේ. එතන මේක අපි හැදුවේ lease asset එක liability එක හෙව්වා, debt value එක adjust කරා, operating income value එක adjust කරා before and after imputed interest. හරිනේ.
ඒ වගේම ඇසෙට් වැලියු එකත් ඕන නම් රීස්ටේට් කරන්න පුළුවන් ඩෙප් වැලියු එක ඇඩ්ජස්ට් කරා වගේ. ඒතර ඔහොම තමයි ගාන හදන්නේ. හරිනේ ක්ලියර් කියලා හිතනවා.